ඔබතුමා කොහොමද මේ දේශපාලනය වර්තමානයේ කියවලා තියෙන්නේ? අපි කොහොමද ඔබතුමාව කියවන්නට ඕනි? මං හිතන්නේ ලාංකීය ඉතිහාසයේ විශේෂයෙන්ම නිදහසෙන් පසුව මේ රට ගත කරන දුෂ්කරතම අවස්ථාව. ජනාධිපතිවරයා 69 ලක්ෂකින් පත් වෙලා එතුමාට 69 ලක්ෂයක් ආකර්ෂණය කර ගැනීමට ප්‍රධාන හේතුව හැටියට පෙන්නපු රනිල් වික්‍රමසිංහ. පෙන්නුවේ මෙන්න මේ රනිල් වික්‍රමසිංහගෙන් රට බේර ගන්න. දැන් එතුමාව ගෙනල්ලා වාඩි කරගත්තා මේ ප්‍රශ්නේ විසඳන්න. පැහැදිලිවම ජනාධිපතිගේ ප්‍රධාන වැරද්ද. එතුමා අදටත් පක්ෂ සමාජිකයෙක් නෙමෙයි. අපි ඒකනේ පැත්තකට කරලා තිබ්බේ. වැඩියෙන්ම දැන් බෑකප් අරන් යන්නේ හමුදාවේ. අනවශ්‍ය විදියට වාහන පාවිච්චි කරන්නේ. අනවශ්‍ය විදියට මුදල් පාවිච්චි කරන්නේ. ආයිබෝවන් ඔබ සියලුම දෙනාට අද ටෝක් 24 කණ්ඩායමට තරමක් සුවිශේෂී දවසක්. හේතුව අද අපගේ ටෝක් 24 අභිමානවත් 50 වෙනි වැඩසටහන. අපි දින 50ක් මුළුල්ලේ ශිල්පීන් 50 දෙනෙක්ව යොදාගෙන රටේ දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික කාලීන ගැටලු 50ක් ඔබගේ නිවහනට ගෙනාවා. ඔබත් එක්ක සාකච්ඡා කරා. ඉතින් බොහොම ස්තුතියි වැඩසටහන් 50ක ආදරයට. වැඩසටහන් පළවෙනි වැඩසටහනේ පටන් අරගෙන 50 වෙනි වැඩසටහන දක්වා එද්දී ඔබ අපගේ අඩුපාඩු පෙන්වා දුන්නා. අපි මේ පිළිබඳව සාකච්ඡා කරොත් හොඳයි කියලා ඔබ අපිට යෝජනා ඉදිරිපත් කරා. වැඩසටහන් වලට සම්බන්ධ කරගන්නට ඕනේ ශිල්පීන් පිළිබඳව ඔබ අපිට විවිධ නම් යෝජනා කරා. අපි කාලීන ගැටලුත් එක්ක ඒ ශිල්පීන්ව යොදාගෙන දින 50ක් මුළුල්ලේ ශිල්පීන් 50 දෙනෙක් එක්ක ශ්‍රී ලංකාවේ කාලීන ගැටලු 50ක් කතා කරා. බොහොම ස්තුතියි වැඩසටහන් 50ක ආදරයට. ඒ වගේම මේ වෙද්දි මතක් කරන්න ඕනේ වැඩසටහන් 50 ඇතුළේ ටෝක් 24 කණ්ඩායම මේ කැමරා කාචයෙන් ඔබ දකින්නේ මාව පමණක් වෙන්නට පුළුවන් ටෝක් 24 කණ්ඩායමේ. නමුත් මේ පසුපස විශාල පිරිසක් ඉන්නවා අපගේ ටෝක් 24 මේ වැඩසටහන සාර්ථක වැඩසටහන් මාලාවක් වැඩසටහන් 50ක් දක්වා මේ ආපු ගමන් මාර්ගය ඇතුලේ ඒ සියලුම දෙනාවත් මේ අවස්ථාවේදී මතක් කරනවා VTV නාලිකාව ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් අංශයේ ඇතුළු ටෝක් 24 කණ්ඩායමටත් හදපිරි ස්තුතිය ප්‍රණාමය ගෞරවය පුද කරනවා. ඒත් එක්කම ඔබට කියන්නට ඕනේ රට අවදි වෙනතුරු රටට සුබ වෙනතුරු ටෝක් 24 අපි අවදියෙන් දිගටම ඔබත් එක්ක සිටින්නට අපි සූදානම්. ඉතින් ටෝක් 24 විශේෂ 50 වෙනි වැඩසටහනෙන් ශ්‍රී ලංකාවේ අද වර්තමානයේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන කාල සීමාවක මේ ආර්ථික අර්බුදය යම්තාක් දුරට දේශපාලනීකරණය වෙලා තියෙන කාල සීමාවක කාලීනව කාලෝචිතව මේ පිළිබඳව අද මේ විශේෂ දවසේ පුරා හෝරාවක් ඔබත් එක්ක කතා කරන්නට අපි තීරණය කළා. මේ සම්බන්ධයෙන් කතා කරන්නට අද අපි අපේ ටෝක් 24 50 වෙනි වැඩසටහනේ විශේෂ ආරාධිත අසුන වෙන් කරේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට. ආයුබෝවන් ඔබතුමන්ට. ආයිබන් රවින්දු. මුලින් බොහොම ස්තුතියි අපගේ ටෝක් 24 50 වෙනි වැඩසටහනට කාර්යබහුල කාල සීමාවක සම්බන්ධ වුණාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මුලින්ම. මමත් ස්තුතිය පුද කරනවා ටෝක් 24 50 වෙනි වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඔව්. වැඩසටහන අපි බොහොම සරල තැනකින් කතා කරොත් අපේ කතාවට අවතීර්ණ වුණොත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ යම්තාක් දුරකට දේශපාලනික වශයෙන් අස්ථාවර භාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. දේශපාලනයෙන් රටේ ජනතාව ඈත් වෙන කාල සීමාවක් නිර්මාණය වෙලා තියෙනවා. මේ කාල සීමාව ඇතුලේ ඇතැම් දේශපාලන චරිත ස්වාධීන වෙනවා. ඇතැම් දේශපාලන චරිත විපක්ෂයේ ඉඳන් ආණ්ඩුව විවේචනය කරනවා. ඇතැම් දේශපාලන චරිත විපක්ෂයේ ඉඳන් විපක්ෂයේ විවේචනය කරනවා. ඒ අතරින් ඇතැම් දේශපාලන චරිත ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩුවම විවේචනය කරනවා. පිටත ඉඳන් බලද්දී අපිට කිසිම දේශපාලඥයෙක්ගේ මේ දේශපාලඥයාගේ පක්ෂය මොකක්ද දේශපාලනික ස්ථාවරය මොකක්ද කියන කාරණේ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවා ගන්න අපහසු වෙන නිසා ඒ සරල තනින් මම කැමතියි සාකච්ඡාව පටන් ගන්න. වර්තමානයේ ඔබතුමාගේ දේශපාලන ස්ථාවරය මොකක්ද? ඔබතුමා කොහොමද මේ දේශපාලනය වර්තමානයේ කියවලා තියෙන්නේ? අපි කොහොමද ඔබතුමාව කියවන්නට ඕනි? මේ මොහොත මං හිතන්නේ ලාංකීය ඉතිහාසයේ විශේෂයෙන්ම නිදහසෙන් පසුව මේ රට ගත කරන දුෂ්කරතම අවස්ථාව. මේ මොහොතේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, දේශපාලනික ප්‍රශ්නයක් තියෙනවා, ඒ තුලින් ඇතිවෙච්ච සමාජීය ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ මොහොතේදීවත් අපි රටේ ජනතාව රටේ අනාගතය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන්න කණ්ඩායමක් හැටියට ක්‍රියාත්මක විය යුතුයි කියන මතේ තමයි මම ඉන්නේ. මොකද අපි 48 ඉඳන් දැන් අවුරුදු 72කට එහා පැත්තට යනකම් විවිධ ආකාරයට කුලල් කාගෙන අපි එදා ජපානයට පමණයි දෙවන උනේ ආසියාවේ ආර්ථිකයක් හැටියට. අද ජපානයේ ඉන්නේ කොහෙද? අපි ඉන්නේ කොහෙද? ඉතින් මෙතෙන්ට ඒමට හේතු වෙච්ච කාරණා පිළිබඳව අපි නිකන් හැමදාම කතා කරලා තියෙනවා. දේශපාලන වේදිකාවේ
මාධ්‍යයට ඇවිල්ලා විවිධ නාලිකාවල මේ දේවල් කතා කරලා තියෙනවා. නමුත් ක්‍රියාවට නංවලා නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුවක් වෙච්ච දෙයක් තමයි මම දකින විදිහට මේ දේශපාලන පක්ෂ පවුල් බවට පත් වුණා. එතකොට දැන් අපි පක්ෂයක ඉන්නකොට ඒ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව මේ මොන වැරද්දක් කරත් රටට ඒකෙන් හෙන ගැහුවත් ඒ පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දේශපාලන කණ්ඩායම නැත්නම් පාර්ලිමේන්තු කණ්ඩායම ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ පක්ෂයෙන් ඔබට ගිහිල්ලා මම කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ උනේ පවුලෙන් ඔබට පක්ෂයකට ඇවිල්ලා පක්ෂයෙන් ඔබට ජනතාවට ගියා. අපි පක්ෂයෙන් ඔබට ගිහිල්ලා පවුලකට ගැට ගැහිච්ච පක්ෂයකට සම්බන්ධ වුණා. ඒ තුලින් තත්ත්වය අර ජනතාවගේ හඬ නැගීම තවත් අවහිර වුණා. දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුල අපි ඒ සියල්ලෙන් මෙලියට ඇවිල්ලා මම වගේම තවත් අය ඉන්නවා. අපි ජනතාවගේ පැත්තේ ඉඳගෙන රටට හොඳ දේ වෙනුවෙන් සටන් කරන කණ්ඩායමක් පුද්ගලයෙක් බවට තමයි පත් වෙන්නේ. ඔබතුමාගේ පිළිතුර මම සාරාංශගත කරලා ගත්තොත් රටේ වර්තමානයේ පවතින තත්වයට තරම් කැමැත්තක් නොදක්වන චරිතයක් විදිහට මට ඔබතුමාව හඳුන්වන්නට පුළුවන්ද? ඔව් වර්තමානයේ කියන්නේ මේ අද නෙමෙයි මම මේ තත්වය ගැන දිගින් දිගට මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් මුලින්ම මේ තත්වය ඇති වෙන බවට අනාවැකි සහ ඒ අනාවැකි කී විතරක් හිටියේ නෑ මෙන්න මේක කරන්න එපා මේකයි වෙන්න යන්නේ කියලා බලපෑම් කරපු කෙනෙක් හැටියට මම ඇත්තටම මේ තත්වය ඇති වෙන බව දැක්කා. මේ තත්වය ඇති වෙනවා කියලා කිව්වා. මේක වෙනස් කරගන්න අමාරුයි අපේ තියෙන පෞද්ගලික ශක්තියත් එක්ක කියන එකත් කිව්වා. නමුත් අපි කියන දේ ඇහුවේ නෑ. ඒකම චන්දිම වීරක්කොඩි මහත්මයා දැන් දේශපාලනය කියවන දේශපාලන විචාරකයෝ සහ ඇතැම් දේශපාලන චරිත සඳහන් කරන කාරණයක් තමයි අපිට 1978 තමයි අපේ රටේ දේශපාලනය වැරදිච්ච තැන. මේ වගේ අගාධයකට අපේ රටේ දේශපාලනය වැටෙන්න මූලික හේතු වුණේ 1978 කියලා. ඇත්තටම ඒකද හේතුව? ඒක විතරක් නෙවෙයි මම දකින විදිහට අපේ රට දවසෙන් දවස දේශපාලනීකරණය වුණා. අපේ රටේ සිස්ටම්ස් හැදුනේ නැහැ කොච්චර කතා කරත්. හැම දෙම දේශපාලඥයෙක්ට මෙහෙවන්න හැකිවන ආකාරයට තමයි විවිධ රජයන් සකස් කරගත්තේ. එතන තමයි අපි කරපු වැරද්ද. නැත්තම් උදාහරණයක් බලන්න දැන් අපි බණ්ඩාරනායක මැතිනේ 1960 වෙනකොට ලෝකයේ කාර්මික විප්ලවයත් එක්ක ඇතිවිය යුතු කර්මාන්ත ටික මේ රටට ගෙනාවා. ටයර් සංස්ථාව, වාහන සංස්ථාව, පිඟන් සංස්ථාව, තුනිලෑලි සංස්ථාව, සිමෙන්ති සංස්ථාව මේ වගේ අපේ කාර්මික විප්ලවයත් එක්ක ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන් එකත් එක්ක ඒ ඉන්ඩස්ට්‍රීස් ටික ගෙනාවා, කර්මාන්ත ටික ගෙනාවා. ඒ කාලේ ලෝකේ තියෙන තාක්ෂණයට ගැලපෙන දේ තමයි ගෙනාවේ. හැබැයි ඉනොබ්බට ඒ තාක්ෂණය වැඩි දියුණු කළා. දැන් ලෝකේ තාක්ෂණය කියන්නේ වෙනස් වෙන දෙයක් නේ. අපි එහෙම ඒ කාලෙට ගැලපෙන ආකාරයට තාක්ෂණය වැඩි දියුණු කරේ නෑ. ඇයි? තාක්ෂණය වැඩි දියුණු කරා නම් දේශපාලඥයාට රජයන්ට ඇඟිලි ගහන්න තියෙන ඉඩකඩ නැති වෙනවා. නමුත් ඔය කියන තාක්ෂණය දියුණු කරන්න නෙමෙයි 1978 ආර්ථිකය විවෘත කිරීමක් සිද්ධ කරේ. නෑ ඒ අරමුණ එසේ වුණාට එතනත් උනේ දේශපාලන ඇඟිලි ගැසීම් වලට ඉඩ දෙන ආකාරයට කටයුතු වුණානේ. දැන් අපි දියුණු වෙච්ච ආර්ථික දිහා බලනකොට ජපානයේ දියුණුනේ කොහොමද? ඇමරිකා එක්සත් ජනපදයේ දියුණුනේ කොහොමද? වියට්නාමයේ දියුණුනේ කොහොමද? මේ ළඟදී දියුණු වෙච්ච වගේ රට මේ හැම දෙයකම සිංගප්පූරුව දියුණුනේ කොහොමද? අපි කියන්නේ ඇමරිකාවක් කරනවත් සිංගප්පූරුවක් කරනවත් එහෙම මේ කතාවක් නේ. අපි හැම රටකම දියුණු වෙච්ච ද ඉන්දියාව 91 පස්සේ වෙනස් වෙච්ච විදිය. ඒ රටවල් සිස්ටම් එක දැන් ඇමරිකා එක්සත් ජනපදයේ තමයි හොඳ උදාහරණය. ඇමරිකා එක්සත් ජනපදයේ ලැටින් ඇමරිකාවේ තමයි සම්පත් ටික තිබ්බේ. අදටත් සම්පත්ති නේ. ඇමරිකා එක්සත් ජනපදයේ සම්පත් තිබුණේ නැහැ. හැබැයි සිස්ටම්ස් ටික හැදුවා. එතකොට ඒවට ඇඟිලි ගහන්න අමාරුයි. සිංගප්පූරුව වගේ පොඩි රටක විනිවිද පෙරෙන ආකාරයට නීති පද්ධතිය කාටත් එකයි. එහෙම බලද්දී අපිට හිතෙන්නේ නැද්ද දැන් බොහෝ දෙනෙක් ඇඟිල්ල දික් කරන කාරණයක් තමයි එදා විධායක ජනාධිපති ධූරය ස්ථාපිත කිරීමත් එක්ක අපේ රටේ පාලන ක්‍රමය අපිට වැරදුනා කියලා. විධායක ජනාධිපති ධූරය ඒ විදිහටම තියෙද්දී ඔබතුමා කියන සිස්ටම් එක වෙනස් වුණා නම් අපේ රටේ මේ අර්බුද වලට විසඳුමක් හම්බෙන්නේ නැද්ද? විධායක ජනාධිපති ධූරය විතරක්ම නෙමෙයි නේද මේකට හේතුව? නේ විධායක ජනාධිපති ධූරය විතරක්ම කියන්න බෑ. ඉතින් මේ තනතුරු වල හිටපු උදවිය
දැන් විධායක ජනාධිපතිවරයන් දුරෙත් රටට හොඳ වෙච්ච දේවලුත් තියෙනවා. දැන් උදාහරණයකට අපි සිද්ධියක් හැටියට ගත්තොත් ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ කටයුත්ත සාර්ථක කිරීමට ප්‍රධාන හේතුවක් වුණා විධායක ජනාධිපතිවරයෙක් සිටීම. ඒ අවස්ථාවට. හැබැයි ඊට පස්සේ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව රට අගාධයට ගෙනීමටත් විධායක ජනාධිපතිවරයෙක් සිටීම හේතුවක් වුණා. ඒ නිසා අපි අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්නේ දැන් දේශපාලනය ගන්න. අපි කොච්චර මිනිස්සු එළියෙන් ඉඳන් බනිනවා. හැබැයි රටේ ඉන්න බුද්ධිමතුන්, රටේ ඉන්න උගතුන්, රටේ ඉන්න සාර්ථක වෙච්ච පුද්ගලයන් දේශපාලනයට එනවද? එනවද කියන්නේ? එන්නේ නැහැ. රාජ්‍ය සේවය අඩුවක් තියෙනවා. පැමිණීමේ අඩුවක් තියෙනවා. රාජ්‍ය සේවය ගන්න. රාජ්‍ය සේවයට රටේ ඉන්න දක්ෂයන් එනවද? පෞද්ගලික අපි දක්ෂයෙක් නම් තමන්ගේ දේ කරන එක හරි පෞද්ගලික අංශයේ රැකියාවක් කරන එක තමයි දක්ෂයට වාසි. රාජ්‍ය සේවයට එකතු තියෙන්නේ එන එකද ආවත් ඒගොල්ලන්ව ගන්නවද ඇත්තටම? නෑ එන්න කැමති නැත්තේ එක හේතුවක් ගන්න අකමැත්ත. ඒකත් ඒක කියන්නේ දැන් පක්ෂයක් වුණාම ඒක පවුලක් එහාට ගිහිල්ලා වුණාම ඒ අය බලන්නේ මේ දක්ෂයෙක් ආවොතින් අපිට ප්‍රශ්නයක්ද? එතකොට දේශපාලනයේ දක්ෂයන්ට එන්න ඉඩ දෙනවද කියන ප්‍රශ්නේ හරියට හරි. රාජ්‍ය සේවයේත් තමන්ගේ හෙන්චයියෙක් හැමදේටම ඔළුව වනන කෙනෙක් ගෙනත් තියා ගන්නවද? දක්ෂ බුද්ධිමතෙක් ගෙනල්ලා තියාගෙන එයාගේ විශේෂඥ දැනුම පාවිච්චි කරලා කටයුතු කරනවද කියන ප්‍රශ්නේ තිබුණා මේ පසුගිය මෑත කාලේ. මේවා තමයි අපේ කඩාහැලීමට ප්‍රධාන හේතුව. හැබැයි ඉතින් ඒකට ඉඩ නොදෙන දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර එදා තනිකර විධායක ජනාධිපති බලයක් අරගෙන දැන් 1977 හෝද පාලුවට ලක් වුණාට පස්සේ කැලණිය ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ ආසනයකින් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක්නේ රටේ මුළු රටේම සමස්ත විධායක ජනාධිපතිවරයා බවට පත් වුණා. ඊට පස්සේ නැවත එතුමා රෙෆරන්ඩම් එකක් තියලා අර 6න් 5ක තිබිච්ච පාර්ලිමේන්තුව තවත් අවුරුදු 6ක කාල සීමාවකට දික් කරගත්තා. එතුමා නැවත ජනාධිපති වුණා. ඉතින් ඒ වගේ උප්පරවැට්ටිත් එක්කනේ විනිවිද පේන භාවයත් එක්කනේ මේ රට ඉස්සරහට ගියේ. කොහොමද අපි දේශපාලන ඉස්සරහට යනවා නම් මේක යන්න වෙන ඔබතුමාගේ පිළිතුරත් එක්ක මම මේ ප්‍රශ්නේ අහන්නම්. අපිට ඒ විදිහට උප්පරවැට්ටි කරන්න නැතුව අපි ඉස්සරහට යනවා නම් යන්න වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් එක්කනේ. අපේ වර්තමානයේ මේ ක්‍රියාත්මක වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ගැටලු තියෙනවා කියලා පහුගිය කාලේ බොහෝ පිරිස් චෝදනා කරා. අපි 19කට යන්න ඕන කියලා බොහෝ පිරිස් යෝජනා කරා. ඒ අතර ඇතැම් පිරිස් කිව්වා නෑ අපි 19කට යන්නේ නෑ. ඒකේ තියෙන හොඳ දේවලුත් අරගෙන අපි 21ක් හදන්න ඕන කියලා. දැන් 21 නෙමේ 22ක් එනවා කියලා මේ ආය දේශපාලන මතවාද පළ වෙලා තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ අපේ රටේ තියෙන අපි දෙදෙනා මේ සාකච්ඡාව කරන මේ මොහොතේදීත් මහත්මයා අපේ රටේ දහසකුත් එකක් ජනතාව තෙල් පෝලිං වල ඉන්නවා. ගෑස් පෝලිං වල ඉන්නවා. තෙල් නැව් ඉන්ධන නැව් වෙනකන් වෙරළට ගිහිල්ලා බලධාරීන් පාලකයෝ නිලධාරීන් බලාගෙන ඉන්නවා. මේ වගේ කාල සීමාවක කරන්න ඕනේ අර වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන එකද? එමත් නැත්නම් බිඳවැටි චාරිත්‍රකේ හදන්න මොකක් හරි යෝජනා ටිකක් ගේන එකද? මෙන්න මේක අපි යථාර්ථය තේරුම් ගන්න. දැන් මම මහජන නියෝජිතෙක්. මම ඡන්දෙන්පත් වෙච්ච අදටත් මිනිස්සු හමුවට යන කෙනෙක්. අද අපි එළියට බැස්සම පාරේ පෝලිං වල ඉන්න මම පහුගිය දවසේ නිකන් ගණනය කරලා බැලුවා අපේ දිස්ත්‍රික්කෙම මටේ ගියාම මට තේරුණා තුනෙන් එකක්වත් දිස්ත්‍රික්කේ ජනගහණයෙන් රට පිළිබඳ මට එකපාර කියන්න බෑ මම මේක අපි භෞතිකව ගිහිල්ලා බලන්න ඕනේ හින්දා තුනෙන් එකක්වත් ඉන්නේ පොලිමේ කියලා තමයි මගේ ගණනය කිරීම වලට අනුව තේරුම් ගියේ. ඉතින් ඒ වගේ මට්ටමකට කන්න නැහැ. දරුවන්ට පාසල් යන්න බෑ. දරුවන්ට දැන් ඔන්ලයින් කතා කරනවා ඔන්ලයින් වලට යන්න කලින් කන්න තියෙන්න එපයි. ඩේටා ගන්න කලින්. ඒ වගේ දරිද්‍රතාවය තුළ පීඩාවට පත් වෙලා හැම කෙනෙක්ම සල්ලි තියෙන මිනිහටත් බඩු ගන්න නැහැ. සල්ලි නැති මිනිහට ජීවත් වෙන්න බෑ. ඉතින් මේ තත්ත්වය බෙහෙත් ඕන කෙනාට බෙහෙත් නැතුව කී දෙනෙක් මැරෙනවා. ඉතින් ඒ වගේ ඊටාම ශෝචනීය තත්ත්වයකට මේ රට දැන් පත් වෙලා තියෙනවා. ඒක අපි ඒ ගැන අපි හැමදාම කතා කරනවා මේකට වෙනසක් දෙන්න කියලා. අදත් අපි පාර්ලිමේන්තුවට නොගිහින් හිටියේ. මේ කතා පෙට්ටිය නවත්තලා විසඳුම් දෙන්න කියන. මොකද රජය දැන් රජය හැටියට ජනාධිපතිවරයා 69 ලක්ෂකින් පත් වෙලා එතුමාට 69 ලක්ෂයක් ආකර්ෂණය කර ගැනීමට ප්‍රධාන හේතුව හැටියට පෙන්නපු රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා පෙන්නුවේ මෙන්න මේ රනිල් වික්‍රමසිංහගෙන් රට බේර ගන්න.
මේ රනිල් වික්‍රමසිංහ තමයි මහ බැංකුව බැඳුම් කරයට උත්තර දෙන්න ඕන. මේ රනිල් වික්‍රමසිංහ තමයි රට පාවා දුන්නේ. රනිල් වික්‍රමසිංහ තමයි දූෂිතයා. රනිල් වික්‍රමසිංහ තමයි සීන ලෝකෙක හිටපු මිනිහා. මෙයා කරපු දේවල් කරන්න බෑ. එහෙමනේ කිව්වේ. දැන් එතුමාව ගෙනල්ලා වාඩි කරගත්තා මේ ප්‍රශ්නේ විසඳන්න. එතුමා ගෙනල්ලා කිව්වා මේ අන්තර්ජාතික සියලු සම්බන්ධතා තියෙනවා. පස්පාරජන අගමැති වෙලා හිටියේ දැන් මේක කරනවා. නමුත් අද වෙනකන් ඒක විසඳුමකුත් නැහැ. නමුත් ඒ වෙලාවේ අගමැති ධූරය බාර ගන්න අපි හිතමු ඔබතුමා කියන විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් රට බේර ගන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට එන්නේ. අපි එහෙම හිතමු. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධූරයට පත් වෙන වෙලාවේ රනිල් වික්‍රමසිංහ හැරුණු කොට ඒ අගමැති ධූරයට වෙනස් සුදුස්සෙක් හිටියාද ඔබතුමාගේ කියවීම? මෙහෙමයි. දැන් 149ක් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරා. පොහොට්ටුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් නම් ජනතාව විශ්වාසය දිනපු ඒ මොහොතේ මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයිනේ. පැහැදිලිවම සියලු පක්ෂ එකතු වෙච්ච ආණ්ඩුවක් නෑ. ඒක තමයි හොඳම දේ. එහෙම නැතුව පිටින් කෙනෙක් ගේනවට වඩා තමන්ගේ කෙනෙක්ට තමන්ගේ කියන්නේ එහි සිටින රාජපක්ෂ නොවන කෙනෙක්ට අවස්ථාව දෙන්න තිබුණා. නමුත් ප්‍රශ්නේ ඒ වෙලාවේ අපි පිළිගන්නට ඕනේ යථාර්ථය. ඔබතුමා කිව්ව යථාර්ථය අපිට ආර්ථිකමය වශයෙන් විශාල අස්ථාවර භාවයක අපි හිටියේ. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තනතුරට ගේන්න ප්‍රධාන හේතුව විදිහට දේශපාලන අපිට උකහා දක්වලා පෙන්නුවේ අන්තර්ජාතික මට්ටමත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්, ගනුදෙනු කරන්න පුළුවන්, බිඳ වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න පුළුවන් පුද්ගලයෙක් විදිහට තමයි ඒක තමයි මම කියන්න දැන් හදන්නේ. දැන් ඔය ඔලු ගෙඩිය මාරු කරලා දැන් අර ප්‍රතික්ෂේප කරපු කෙනෙක් ගෙන්නලා පෙන්නුවා රයිට් ඔන්න මෙයාට පුළුවන් කියලා. මේ පුද්ගල ඔලු ගෙඩි මාරු කිරීමෙන් පමණක් අන්තර්ජාතික විශ්වාසය ගොඩනගන්න බෑ. නමුත් අපි ඒ බැරි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගිය සතියේ ලංකාවට ආව දින කිහිපයකට කලින් ලංකාවට ආවා. යම්කිසි දේවල් ටිකක් සිද්ධ වෙනවා කියලා අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට කොහොමත් ආලි ශබ්රි මුදල් ඇමතුමා ඉන්න කාලෙම පහුවෙලා හරි ගියානේ. ඊළේ ගාව පියවර තමයි මේ ස්ටාෆ් ඇග්‍රීමන්ට් එකට මේ ඒගොල්ලන්ගේ ඒ ස්ට්‍රක්චර්ඩ් ප්‍රෝග්‍රෑම් එකක් යන්නේ. ඒ දෙවනි මේ කියවීම සඳහා ඒගොල්ලන් එනවා. ඒක හදිසියේ අලුතෙන් ආපු කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ සල්ලි ආවෙත් නැහැ. හැබැයි ඇයි මේ ප්‍රශ්නේ තියෙන්නේ? දැන් මෙතන වෙන තව ඔලු ගෙඩියක් ගෙනල්ලා වාඩි කරමු කියමු. එහෙම ඔලු ගෙඩි මාරු කරාට මේක වෙනස් වෙන්නේ නැහැ. ඇයි? ලෝකයේ ලංකාව දිහා බලන්නේ මේ මෙතන අපි ගැන තියෙන ලෝකයේ ජනමතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් අපිත් එකතු වෙලා 20ට ඡන්දේ දුන්නා. අපි හිතුවා අපිට ඒ වෙලාවේ රටේ කිව්වේ මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා මේ පැත්තට යනවා, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අර පැත්තට යනවා, ස්ථාවර රජයක් ඕන ඩිලිවර් කරන්න පුළුවන්. ඒ සඳහා ශක්තිමත් තීන්දුව ගන්න පුළුවන් නායකයෙක් ඕන කියලානේ ගෙනාවේ. ඒ නායකයාට අවශ්‍ය කරන නීතිමය පසුබිම නැහැ කියලානේ ඊට පස්සේ කිව්වේ. අපි ඒකත් කරලා දුන්නා. හැබැයි ඊට පස්සේ මොකද්ද කරේ? අර ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච පාර්ලිමේන්තුව තුට්ටු දෙයකට ගණන් ගන්න නැතුව ජනාධිපතිවරයා හිතන දේවල් කරන්න ගත්තා. ලෝකයට පණිවිඩය ගියා මේ රටේ මේ විධායක සියලු බලතල එක පවුලකට තියෙන්නේ. මේ පවුලක් එකතු වෙලා මේ රට ගෙනියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වෙනවා. එහෙම මතයක් දැන් ලෝකෙට ගින් තියෙන අපිට ඒක කැමති උඩ අතපකබඳ පිළිගන්න වෙනවා. නමුත් මට තියෙන මේ ප්‍රශ්නේ මේකෙන් මිදෙන්න අපිට යම් වෙනස්කම් රටේ සිදු කළ යුතු වෙනවා. අපිට පෙන්වන්න ඕන ලෝකෙට මෙන්න මේ අපි එතනින් මිදෙනවා. අපි දැන් මේ අතිශය බලතල ජනාධිපති ධූරයෙන් පැත්තකට වෙලා මේ ජනාධිපතිවරයාත් දැන් කැමති ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවට යම් බලයක් දෙන්න. එහෙම පණිවිඩයක් දීම අවශ්‍යයි. නමුත් දැන් මට පුංචි මම බාධා කිරීමක් කරන්න මට ඔබතුමා කියන කාරණේ හරියට වැටහෙන්නේ නැත්තේ අපේ රට ආර්ථික අර්බුදයක හිටිය වෙලාවක රනිල් වික්‍රමසිංහ මහත්මයා මොනවා වුණත් රටේ සුක්කානම වාර ගත්තා. ඒ වෙලාවේ මට කෙටි උත්තරයක් දෙන්න. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා හැරුණකොට මට ඔබතුමාට නමක් යෝජනා කරන්න පුළුවන්ද මේ පුද්ගලයා වෙතෙන්ට දාන්න තිබ්බා කියලා? මෙහෙමයි. දැන් අපි පුද්ගලයෙක් දාලා වෙනස් කරන්න බෑ කියන එක මං කියන්නේ. අන්න ඒකයි. ඔබතුමා කියනවා ඔළුවක් මාරු කරලා මේ වැඩේ කරන්න බෑ කියලා. ඉතින් ඒක ඔළුවක් මාරු කරගන්න ඕන නම් මේ 149ක් ඡන්දේ දීපු දිනපු පක්ෂේ එන ඔළුවක් කරගන්න ඕන නම් මහින්ද රාජපක්ෂ නැතුව වෙන කවුරු හරි පක්ෂම කෙනෙක් දාගන්න තිබුණා. එහෙනම් ඔළුවක් මාරු කරලා මේ වැඩේ කරගන්න බැරි නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ තව ඔළුවක්නේ. ඒක තමයි. එතුමා එතනට ආවට පස්සේ ඔබතුමාලට ඔළුවක් මාරු කරලා මේ වැඩේ කරන්න බෑ, සිස්ටම් එකක් හැදෙන්න ඕනේ කියලා ඔබතුමාලා හැමෝම එකට එකතු වෙලා ඔහුට සහයෝගය දීම කරන්න. නෑ අපි අනිවාර්යයෙන්ම පැහැදිලිවම එතුමාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපේ මට්ටමින් අපි දීලා තියෙනවා. අපි කිසි දවසක එතුමා ගෙනාව නම් යෝජනාවක් ඒකට විරුද්ධ වෙලා නැහැ. මොකද අපි රට ගැන හිතලා. දැන් රට ඉස්සරහට ගෙන අපි පැහැදිලිවම කියලා තියෙනවා. හැබැයි අපිට ඒක අපි එදත් කිව්වා. මේක බාර ගන්නකොට මේ සිස්ටම් එක චේන්ජ් කරන්න නැතුව මේ මිනිහෙක් ගෙනත් දැම්මයි කියලා
වෙනස් කර පිළිගැනීමක් වෙන්නේ නැහැ. ඉතින් අපි එහෙම පිළිගැනීමක් වෙනවා නම් අපි කියපු දැන් එහෙම වෙනවා නම් දනාලි ක්‍රොසික මහත්තයා ඇවිල්ලා දැන් මාස දෙකකට ළඟයිනේ. කවුද අලුතෙන් ආවේ? සතපක් හරි අලුතෙන් හම්බුණාද? දැන් අද මේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ආපු ටිකෙන් පස්සේ නමුත් විදේශීය රටවල් වලින් අපිට ණය ලැබෙනවා. දැන් යම් තාක් දුරකට ඕස්ට්‍රේලියාවෙන් පෙරේද ලැබුණා. ඊයෙන් තවත් ඇමරිකාවෙන් $5 මිලියන 5.6ක විතර ණය මුදලක් ලැබුණා. මිලියන 5යි ඕස්ට්‍රේලියාවෙන් තෙල් දැන් මෙහෙමනේ. දැන් අපි දැන් ලංකාව දිහා අපි ලැජ්ජයි කියන්න වෙනවා. දැන් අපේ යාළුවෙක් ඉන්නවා කියමු. යාළුවා කුඩු ගහලා ඉන්නේ. දැන් කුඩුකාරයෙක්. එතකොට කුඩුකාරයා ඇවිල්ලා ණයක් කිල්ලුවට මේ ගෙයක් හදන්න කියලා බිස්නස් එකක් පටන් ගන්න කියලා සල්ලි දෙන්නේ නැහනේ. මෙයා වැටිලා ඉන්නේ. හැබැයි ඌ ඇවිල්ලා කිව්වොත් එහෙම මේ අනේ බෙහෙත් ටිකක් ගන්න ඕන. දරුවට පොතක් අරන් දෙන්න ඕන. ඒ වගේ උදව්වක් කරනවානේ. දැන් මේ ඩොලර් මිලියන 5ක් දුන්නයි කියලා මොනවද අඩු ගානේ තෙල් නැවක් ගන්න පුළුවන්. ඒකින්ද මේවා අපි තේරුම් ගන්න ඕන. අර දැන් අපි දැන් වාහනේ යනකොට පොඩි ළමයෙක්ට පොතක් ගන්න කියලා පාරේ හිටියොත් හිඟන්නේ. ඒ හිඟන්න මේ අන්ඩර්වර්ල්ඩ් කාරයෙක් වෙන්න පුළුවන්. නමුත් අර පොඩි ළමයට පොතක් ගන්න කිව්වම කීයක් හරි දෙනවනේ. පුංචි බාධා කිරීමක් කරන්න ඔබතුමන්ට කතා කරන්නට ඕනේ. අපි මේ පිළිබඳව මේ වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් අපේ රටක් හදන්න පුළුවන්ද කියන කාරණය ගැන කතා කරමු. නමුත් ඊට පෙර ආතෝ සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. ඔබ නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි විරාමයටදී කතා කරමින් හිටිය කාරණේ මම සාරාංශගත කරලා ඔබතුමාගෙන් නැවතත් අහන්නම්. මේ වෙලාවේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා බැලුවත් අපි දකිනවා පාර්ලිමේන්තුවේ විවිධ පාර්ශව එකිනෙකාට ඇන කොටා ගනිමින් කාකුලල් ගනිමින් කෑ ගහනවා. නමුත් අපි දකින්නේ නැහැ රටේ ප්‍රශ්න වලට විසඳුමක් හොයන උත්තරයක් හොයන උන් කටයුතු කරනවා කියලා. ඒකම අපේ රටේ ජනතාව දැන් ඉන්නේ ආර්ථික අර්බුදයක. ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. මම නැවතත් ඔබතුමාට ප්‍රශ්න යොමු කරන්නම්. මට ඍජු පිළිතුරක් ලබා දෙන්න. මේ වෙලාවේ මුලින්ම කරන්න ඕනි රටේ වැටලා තියෙන ආර්ථිකයේ ගොඩගන්න සැලැස්මක් හදන එකද, සැලැස්මක් අඳින එකද, එහෙමත් නැත්නම් මේ තියෙන ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න එකද? මෙමය අනිවාර්යයෙන්ම ආර්ථිකය ගොඩනැගීම සඳහා වූ සැලැස්මක් අවශ්‍යයි. ඒ සැලැස්මක් ක්‍රියාත්මක කරන්න සැලැස්ම තිබිච්ච පළියට ඒ සැලැස්මත් එක්ක කට්ටියක් වාඩි වෙච්ච පළියට ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරන්න. අද තියෙන ලොකුම ප්‍රශ්නේ අපි ලෝකේ තනි වෙලා. අපේ රට පිළිබඳ ලෝකේ තියෙන මතය විශාල නෙගටිව් මේ ඍණාත්මක මතයක් තියෙනවා. ඉතින් ඒ ඍණාත්මක මතයෙන් එළියට එන්නේ නැතුව අපිට රටක් ගොඩනගන්න දැන් අපි හිතනවා නම් අපිට එදා වගේ මේ අපිට බතල ටිකක් මයොක ටිකක් වවලා මොන හරි ටිකක් කන්න හදලා එහෙම ගොඩ එන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක ඉන්න ඔබට ගිහිපු අපේ මොන දේශපාලන මතය තිබුණත් අපේ ප්‍රතිපත්ති අපේ වැඩපිළිවෙල අන්තර්ජාතිකව IMF එක පිළිගන්නේ නැත්තම් ලෝක බැංකුව පිළිගන්නේ නැත්තම් UN එක පිළිගන්නේ නැත්තම් ADB එක පිළිගන්නේ නැත්තම් අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පිළිගන්නේ නැත්තම් අපිට ඉස්සරහට යන්න බෑ. එතන තමයි මේ රටේ අද තියෙන ප්‍රශ්නය. ඔබතුමාගේ මේ පරිසරය හදන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න ඕනේ කියලාද? මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ හැසිරීම දැන් බලන්න. හැසිරීම ගන්නකොට දැන් මේ ජනාධිපතිවරයා අපි පත් කරා. පත් කරපු ගාම මොකද්ද කරේ? තනියෙන් පාර්ලිමේන්තුවට දැන් මිනිස්සු ඇඟිල්ල දික් කරනවා. කවුද ඉල්ලුවේ බදු කපන්න කියලා? කවුද ඉල්ලුවේ? ප්‍රබල ව්‍යාපාරික හිතවතුන් කීප දෙනෙක් ඉල්ලන්නේ නැති. රටේ අපේ ගමේ කඩේ කරන මිනිහා ඉල්ලුවත්, ගමේ ඉඩම වවන මිනිහා ඉල්ලුවත්, ගමේ ඉන්න සාමාන්‍ය බහුතරයක් ලංකාවේ නැහැ. ඒක පාර්ලිමේන්තුවට දාලාද වැඩි කරේ. පාර්ලිමේන්තුවට අන්තිමට හදලා තීන්දුව අරගෙන පනත රැටිෆයි කරන්න දාන එක වෙන එක. තීන්දුව ගත්තේ කවුද? ඊට පස්සේ සීනි රුපියල් 50ට තිබිච්ච සීනි වලට තිබිච්ච බද්ද 725 කරේ කාගෙන් අහලා දඩු ගන්න ඇමතිවරගෙන් අහලා නේ. මම පෞද්ගලිකව දන්නවා ඇමතිවරයා ඇවිල්ලා අඳෝනාව කියනකොට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට මමත් හිටියා. දැන් ඒ ගැන තීන්දුව ගත්ත අර සතත සභාපති නෞෂාද් ඔහෙද කියලා හොයන්නේ. ඒ ගැන තීන්දුව ගත්ත ජනාධිපතිත් එක්ක වාඩි වෙලා තීන්දුව ගත්ත පීපී ජයසුන්දර හොයාගන්නත් නැහැ. හැබැයි කරපු විනාශේ කවුද වගේ කියන්න ඕන? ඊට පස්සේ ඔය සුදු ලුණු අල ඔය වගේ වෙලා ඊට පස්සේ මේ රටේ මේ ප්‍රශ්නෙට ප්‍රධානතම හේතුවක් වෙච්ච පෝර තහනම් කරේ අපිද? අපි ඒකට දිගින් දිගට විරුද්ධව කවුද කරේ? පාර්ලිමේන්තුවද? කවුද කරේ? ඉතින් මේ හැසිරීම දැන් දිගින් දිගටම මේ සියල්ලට වග කියන්න ඕන කවුද කියන එක. දැන් IMF එකට යන එක කවුද ප්‍රමාද කරේ? දැන් IMF එකට ගියයි කියනවා දැන් ආවයි කියලා ඔබතුමත් කියනවා. කවුද ප්‍රමාද කරේ? දැන් IMF එකෙන්ම කියනවානේ දැන් ඉන්න මහ බැංකුව අධිපතිවරයාම කියනවානේ මීට කලින් ගියා නම් හොඳයි කියලා. කවුද තීන්දුව ගත්තේ? පාර්ලිමේන්තුවද? ඉතින් එතකොට මේ සියල්ල මේ ප්‍රධාන
රට වටන්න හේතු වෙච්ච ප්‍රධාන තීන්දුව සියල්ල ජනාධිපතිවරයා ගත්ත. මට දෙන්න පුංචි බාධා කිරීමක් කරන්න. දැන් අපි ඔය කාරණා ටිකම දැක්කා මොකක් හරි අනුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරගන්නේදී. කෙලින්ම කතා කරොත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බලයට පත් වෙද්දී ඔහු කිව්වා දින 100කින් රට හදනවා කියලා. ඔහුත් ඔය වගේම යෝජනාවලියක් අරගෙන ආවා. වටේ ඉන්න පිරිස මේක විනාශ කරලා තියෙන්නේ. වටේ ඉන්න පාලකයන්ට මේකට ඇඟිලි ගහන්න දෙන්න හොඳ නැහැ. දැන් අපි නිවැරදි සිස්ටම් එකක් හදන්න ඕනේ. දින 100 යහපාලනයක් හදන්න ඕනේ කියලා අනුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරගත්තා. නමුත් ප්‍රයෝජනයක් උන්නේ නැහැ. අපි දකිනවා දේශපාලන චරිතවලට මොකක් හරි වෙනසක් සංශෝධනයක් කරගන්න ඕන වෙද්දී රටේ අර්බුද පෙන්නනවා. මේ අර්බුද නිර්මාණය කරලා තියෙන හැබැයි අපි නෙමෙයි මේ අර්බුද නිර්මාණය කරලා තියෙන්නේ කියලා මොකක් හරි වෙනසකට අතපොවන්න හදනවා. මේ කරන්නේ ඒ වගේ දෙයක්. නෑ නෙමෙයි. දැන් ඇත්තටම මේකේ වෙන්නේ වගේ දෙයක්. දැන් කරන්න ඕන සංශෝධනය නෙමෙයි මේ එළියට එන්නේ. දැන් කැබිනට් එකේ අපිට දැනගන්න තියෙන විදියට එකම දේ ද්විත පුරවැසියෙක්ට මේ පාර්ලිමේන්තුව එන්න බැරි වෙන එක විතරයි. දැන් ද්විත පුරවැසිය ගිහිල්ලානේ. ද්විත පුරවැසියට ආපහු එන්න ඕන නම් පුරවැසිකම නැති කරගෙන උත්සාහයක් ගන්න පුළුවන්. තිබිච්ච ප්‍රශ්නේ පෞද්ගලිකව බලනවා. ඒක නෙමෙයිනේ. දැන් ජනාධිපතිගේ බලතල ටික දැන් ජනාධිපතිට ඇමතිකම් තියාගන්න පුළුවන්. මේ තියෙන හැදිච්ච විදියට. එතකොට ජනාධිපතිට අගමැති ඇස් කරන්න පුළුවන්. ජනාධිපතිට කැබිනට් එක වෙනස් කරන්න පුළුවන්. එතකොට ජනාධිපතිගේ බලතල තවත් ශක්තිමත් කරලා මේ එන්නේ ඒ බලාපොරොත්තු වෙච්ච එක දෙයක් නෙමෙයි. ඉතින් එතකොට මේ සංශෝධනය ගෙනල්ලා ඉතින් අපි අත උස්සනවා. මොකද කමිෂන් ටික එනවා. අපි කියන්නේ ටිකක් හරි එන හැබැයි කමිෂන් ස්වාධීන කමිෂන් ගෙනාවට වැඩක් නැහැ නේ. ජනාධිපතිට ඔක්කොම බලතල ටික දීලා. ඒතර චන්දේ වීරක්කොඩි මහත්මයා ඔක ඊට වඩා හොඳ නැද්ද? මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න නැතුව ව්‍යවස්ථාව මේ විදිහටම තියෙද්දී පුද්ගලයෝ මේ ව්‍යවස්ථාව ඇතුලේ ක්‍රියා කරන විදිය, සැරිසරන විදිය වෙනස් කරාන. ඉතින් සැරිසරන කවුද පුද්ගලයා? මේ සියල්ලට වග කියන්න ඕන. දැන් අපි ගහන්නේ මම මේ නිකන් කාටවත් මඩ ගහනවා නෙමෙයි. තාර්කිකවද අපි මේ ජනාධිපති ගෙනාවේ? තාර්කිකව බලනකොට මේ රටේ මේ වැටෙන්න පහුගිය කාලේ හේතු වෙච්ච සිද්ධීන් බහුතරයකට අදාළ තීන්දුව ගත්තේ කවුද? කවුද ගත්තේ? අපෙන් ඇහුවද? අපි මම മന്ത്രിවරයෙක් ආණ්ඩු පක්ෂයේ අපි ස්වාධීන වෙන්න කාලේ මාව ජනාධිපති කැඳවලා තියෙන 3 පාරයි. නිකමට අහන්න. හැබැයි අපි දිගින් දිගටම මේ තත්ත්වය ඇති වෙනවා කියලා ප්‍රසිද්ධියේ කිව්වා විවේචනය කරා. අපිව නිකන් මේ ප්‍රජාතන්ත්‍රවාදීන් අපිට පත් වෙලා තියෙන බව දැනගන්නේ. ඒකින්ද මේ ප්‍රශ්නේ අපිට බොරුවට මේ ඇවිල්ලා උසුදුණු ගන්න පුළුවන්. හැබැයි ඇත්ත කතාව අපි ජනතාවට කියන්න ඕන. අපි ඉන්නේ ඊටාම භයානක තැනක. මොකද භයානක තැනක කියන්නේ අපිට දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න පුළුවන් අන්තර්ජාතික සහයෝගයත් එක්ක. අන්තර්ජාතික සහයෝගය අපිට ගන්න පුළුවන් අපේ පැවැත්ම. දැන් අපි අර ඉන්නවනේ සාමාන්‍යයෙන් ගමේ ක්‍රිමිනල් කෙනෙක් රිහැබිලිටේට් වෙනකන් එයා මේ මොකද්ද ප්‍රජා විශෝධනයට ලක් වෙනකන් පිළිගැනීමක් නැහැනේ. අපි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැමදෙනාගේම වගකීමක් තියෙනවා. ඉතින් ඒකේ පළවෙනි වගකීම බලන්න ඕන රටේ ජනාධිපතිවරයා, විධායකේ නායකයා, රාජ්‍ය නායකයා, සියලු බලතල තියෙන කෙනා එක්ක බලතල අතාරින්න ඕන. ඒතොර අන්න හරි මම මේ බලතල ටික අතෑරියා. අන්න ඔබතුමා හොඳ කාරණයක් මතු කරනවා. ඔබතුමා ඔතනට එනකම්ම තමයි ඔබතුමාට බාධා කරන්න නැතුව හිටියේ. ඔබතුමා හොඳ කාරණයක් මතු කරනවා. අපිටම ජනාධිපතිවරයා බලතල අතහරිනවා කියලා. ජනාධිපතිවරයා බලතල අතහැරියොත් ඔබතුමාලා යෝජනා කරන්නේ වෙන හොඳ පුද්ගලයෙක් මේ විධායක බලතල එක්ක ඒ තනතුරට එන්න ඕන කියලාද? එහෙමත් නැත්නම් ඒත් බලතල සීමා කරන්න ඕන කියලාද? නෙමෙයි. විධායකත් වෙන පුද්ගලයෙක් කෙනෙක්නේ එතුමා අතහැරියට පස්සේ ඒ හොඳ පුද්ගලයා තෝරන්න බෑනේ. අපි කාලා බලලා නෙමෙයිනේ. මේ රටේ බහුතරයකගේ එකඟතාවය මත තීන්දුව ගන්න හැකියාව ලැබෙන ආකාරයට නීති පද්ධතිය සකස් විය යුතුයි. ඒ තුල තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක මේක ප්‍රජාතාවගත බූතලයක් නෙමෙයිනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට උත්තර දෙන කණ්ඩායමකට රටේ බලය යා යුතුයි. ඉතින් ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔබතුමාම කියපු විදිහට යහපාලන කාලේ මේ බලතල ජනාධිපති නැති කරගත්තානේ. මොකක්ද උනේ? දෙගොල්ල ගහගත්තානේ. ඉතින් එතකොට ජනතාවට වගකීමක් තියෙනවා ඊගාවට මෙතෙන්ට මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් පත් කරන එක. කාටත් දැන් ඕන කෙනෙකුට බැන බැන ඉන්න පුළුවන්. කවුරුත් මේකට එන්නේ නැත්තම් කවුරුත් පාර්ලිමේන්තුවට එන්න. මොකද පාර්ලිමේන්තුව නැතුව අපිට එළියෙන් ඉඳගෙන අපිට පාර්ලිමේන්තුව ඕනේ නැහැ. පාර්ලිමේන්තුව ඕනේ නැහැ කියලා 225ම ඕනේ නැහැ. හරි මේ 225ම ඕනේ නැහැ කියමු. මේ 225ම යන්න ඕනේ. තව 225ක් ගේන්න එපා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. මේක ඔය හරි හද්දියක ඉඳන් පාලනය කරන්න බෑනේ. ඉතින් එතෙන්ට ඒ වගේ කණ්ඩායමක් ඉදිරිපත් වෙන්න ඕන. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. බුද්ධිමත් දූෂිත නොවන රටට ආදරය කරන මේ වැඩේ තේරෙන
කණ්ඩායමක් එකතු වෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්න ටික ලියා ගන්නකම් අපිට පුළුවන් හැමදාම කතා කර ඉන්න. කට්ටියක් ඇතුළේ ඉඳන් කතා කරනවා. දැන් පාර්ලිමේන්තු එක ඇතුලේ කට්ටියක් එළිය ඉඳන් කතා කරනවා. කට්ටියක් බනිනවා. මේ කට්ටියක් අල්ලන් ගහනවා. තව කට්ටියක් ගිනි තියනවා. එහෙම නෙමෙයි. අපි වගකීම තියෙන අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් ප්‍රශ්න විසඳන්න තියෙන්නේ දැන් පාර්ලිමේන්තුවක් නිකන් තියෙනවා. මොකද පාර්ලිමේන්තුව කතා කරයි කියලා විසඳන්න පුළුවන්. පාර්ලිමේන්තුවට දානවා පනත අස්සද්ද. නමුත් ඔතන තියෙන ප්‍රායෝගික ප්‍රශ්නේ තමයි ද ඔබතුමා සඳහන් කරනවා උගත් බුද්ධිමත් පිරිසක් තීරණයක් ගන්න පුළුවන් රටට ආදරය කරන පිරිසක් මෙතනට යනකම් මේක හදන්න බෑ කියලා ඔබතුමා සඳහන් කරනවා. එහෙම කණ්ඩායමක් ඉන්නවා ඇතුලේ. එහෙම කණ්ඩායමක් ඉන්නවා. හිටියට ඒක මයිනොරිටි එකක්. වෙලා තින්නේ දැන් අපි දන්නවනේ දැන් මේ අපි පාර්ලිමේන්තුවට ආවට ඒක තීන්දුව කරේ පාර්ලිමේන්තුවේ හැසිරීම සියල්ල තීන්දුව කරේ එක්තරා පවුලක කණ්ඩායමක්නේ. ඔව් එතන තියෙන ප්‍රශ්නේ තමයි අපි හිතමු එක ඉන්න මයිනොරිටි එකක් කියලා සුළුතරයක් අපි එතන ඉන්නේ කියලා විශ්වාස කරමු. නමුත් හැබැයි අපි දකිනවා මැතිවරණයක් ඉදිරියට ගියපුවාම මැතිවරණයක් තියෙද්දි රටේ මහ ජනතාවත් අසරණ වෙනවා. මොකද ඔබතුමන්ලත් ඉස්සරහට අවිල්ලා කියනවා මේ පුද්ගලයා තමයි අපේ රටේ අනාගතේ බාර ගන්න හොඳ මේ පුද්ගලයාට ඡන්ද දෙන්න මේ පුද්ගලයා විශ්වාස කරන්න මෙයා මෙහෙම පුද්ගලයෙක් ලංකාව මේ රටක් බවට පරිවර්තනය කරන්න පුද්ගලයෙක් කියලා දේශපාලන චරිත ක්‍රීඩකයෝ කලාකරුවෝ මේ හැමෝම ඉස්සරහට අවිල්ලා රටේ ජනතාවට කියනවා. ඉතින් අහිංසක මහ ජනතාව ගිහිල්ලා කතරේ ගහනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා බලයට පත් වුණාට පස්සේ ටික කාලයක් ගිහිල්ලා ඔබතුමන්ලා ඒ පුද්ගලයාගෙන් ගැලවිලා ඇවිල්ලා ඒ පුද්ගලයා විවේචනය කළ රටේ ජනතාවට කියනවා බුද්ධිමත් මිනිස්සුන් ඕගොල්ලෝ තේරුවේ නැහැ ඊළඟ පාර බුද්ධිමත් මිනිස්සුන්ව තෝරලා එවන්න කියලා ඔබතුමන්ලා කියනවා. ජනතාව අසරණ නෑ මෙහෙම එකක් නේ. දැන් ඇත්තටම අපිත් ඒ වරද්ද පිළිගන්න ඕන. හැබැයි මේ පාර ආවේ මතක තියාගන්න මේ පාර අපිට බලපෑම් කරේ ජනතාව. දැන් වෙනදා අපිට දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනකොට අපි පක්ෂයේ අපේක්ෂකයා හැටියට අපි ගෙනාවා. ඒකේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා අපිට වගකීම ගන්න ඕන. චන්ද්‍රිකා මැතිදේ ගේනකොට ඒකේ වගකීම හොඳක් තියෙනවා නරකක් තියෙනවා අපි බාර ගන්න ඕන. හැබැයි මේ ජනාධිපතිවරයා අපි නෙමෙයි ගෙනාවේ. අපිට පිටින් තමයි කිව්වේ දේශපාලඥයෝ එපා. අපි දැන් දේශපාලක ප්‍රවාහයකනේ හිටියේ. එතකොට කිව්වා දේශපාලඥයෝ එපා. දේශපාලඥයෙක් නෝන කෙනෙක් ගේන්න ඕන. මෙන්න බඩුව ගේන්නේ මූ ගෙඩේ. ඔබතුමන්ලා කැම්පේන් කරේ නැහැ ගොඩ අපේ රාජපක්ෂ මහත්මයාට. ගෙනල්ලා තිබ්බම දැන් අපේ දේශපාලනයේ මං කිව්වේ ඒකනේ ප්‍රවාහයන් තියෙනවනේ පක්ෂ තියෙනවා. ඉතින් අපි මේ පක්ෂයකට අදාළ කණ්ඩායම හැටියට අපේ පක්ෂයේ සක්සසර් කෙනෙක් ජේෂ්ඨෙක් හැටියට නෙමෙයිනේ මෙතුමා ආවේ. පිටින් ගෙනල්ලා කිව්වේ දැන් මොකද්ද වියත් මග ඔය එක ඒවා ඉන්නේ ගෙනාවේ. දැන් ඒගොල්ලෝ හොයාගන්නත් නැහැ. දැන් ඔය ගෙනාපු ඒගොල්ලන්ගේ අයිතියටනේ ගෙනාවේ මේක දේශපාලඥයෙක් නෝන කෙනෙක්. එතුමා අදටත් පක්ෂ නෙමෙයි. එතුමා අදටත් පක්ෂ සමාජිකයෙක් නෙමෙයි. ඒ කාල සීමාව ඔබතුමලට අදහස් ප්‍රකාශ කරන්න හැකියාවක් තිබ්බේ නැද්ද? අපි කිව්වා විරුද්ධ වුණා. පැහැදිලිවම අපි ඒකනේ පැත්තකට කරලා තිබ්බේ. අපි පැහැදිලිව කිව්වා මේක ගැළපෙන කෙනෙක් නෙමෙයි කියලා. ඒතුළ නමුත් ඉතින් අපිට පොඩි ප්‍රශ්නයක් තිබුණා මේ ධාරාවෙන් එළියට යන්න. මොකද අපි දේශපාලන වශයෙන් මම මේ ඊයේ අද නෙමෙයි අපි ශිෂ්‍ය සංවිධානයෙන් තරුණ සංවිධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කරලා ඒ ප්‍රතිපත්තිත් එක්ක ඉඳලා අපිට ඒ වෙලාවේ මේකට විරුද්ධ වෙලා එළියට බහින්න තරම් දැන් ඒ වගේ විරුද්ධ වෙලා මේ කවුද කුමාරවේල්ගම මැතිතුමා ගියා. ඒ වගේ අපිට එච්චරම තීන්දුවක් ගන්න මේ මොහොතේ මේක හයියක් තිබුණේ නැහැ. පුංචි වෙලාව දෙන්න පොඩි පැහැදිලි කිරීමක් පොඩි නිරාකරණය කර ගැනීමක් කරගන්න ඔබතුමා මේ සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා හොඳයි කිව්ව කණ්ඩායම ඔබතුමාලා ඔහුගේ සහෝදරයා එද්දී ඒකට විරුද්ධ වුණා. පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳයි කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂ නායකයා. එතුමා දේශපාලනයක් කරලා දේශපාලනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉඳලා මිනිස්සුන්ගේ අපි දන්නවා කවුද කියලා. ඉතින් එතුමා මේ මොහොතේ අවශ්‍යතාවය තිබුණේ ත්‍රස්තවාදය අවසන් කිරීමනේ ප්‍රධාන අවශ්‍යතාවය. අපට සෑහීමක් තිබුණා එතුමාට ඒක කරන්න පුළුවන් කියලා. හැබැයි මේ වෙලාවේ මම ඇත්තටම එතුමා මේ මොකද්ද නාම යෝජනා අස්සම් කරන්න එන්න කියලා කිව්වත් මං ගියේ නැහැ. එතෙන්ටවත් මම ගියේ නැහැ. අපිට මේ කතා කරා. ඔය කවුද අන්තිමට එන්නේ නැද්ද කියලාත් රේණුක පෙරේරා කතා. නමුත් පක්ෂයේ ඔබතුමන්ලා දිහා පිටින් බලන චරිත සඳහන් කරන්නේ මහ ජනතාව අතර තියෙන මතය තමයි ඔබතුමන්ලා පක්ෂය තුල හිටියා. ඔබතුමන්ලාට අවස්ථාව හම්බුන්නේ නැහැ. අවස්ථාව හම්බුනේ නැති නිසා ඔබතුමන්ලා ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව මේ චන්දින් වීඩක්කොඩි මහත්මයාලා විවේචනය කරන්න පටන් ගත්ත කියලා. එහෙම නෙමෙයිද? නෑ නෑ ඉතින් මුල ඉඳලා ඇයි අපිට අවස්ථාව නොදුන්නේ? දැන් මම අහනවා මම දැන් 4 වෙනි වතාවට පාර්ලිමේන්තුවේ ඉන්නේ. මුලින්ම අවස්ථාවක් හම් වෙනකම් බලන් හිටියද ඔබතුමන්ලා? නෑ නෑ මම ඒ කියන්නේ හේතුව මම 4 වෙනි වතාවට පාර්ලිමේන්තුවේ ඉන්නේ. මට දීපු තනතුරු හැම එකක්ම මම හොඳට ගල්ලා තියෙනවා. අවශ්‍ය එකකවත් මට චෝදනාවක් නෑ. දැන් මිසයට නඩු තියනවා. අරු ගානේ මට චෝදනාවක්වත් නෑ.
අපිට ඒ අවශ්‍ය කරන දැන් එදා කිව්වනේ මෙන්න මේ නිර්ණායක කියලා. ඒ නිර්ණායක තුල අපි හිටියා. හැබැයි අපිව සම්බන්ධ කරගත්තේ නැත්නම් මොකද අපි කිව්වා මේක වැරදි. මෙහෙම යන්න බෑ. ඉතින් එතකොට මේකේ විතරක් නෙමෙයි අනිත් එක මතක තියාගන්න. මම පහුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම දාලා ආවේ. අපි කැබිනට් ඇමතිකම දාලා එළියට ආවේ. එළියට ආවේ වැරද්දට වැරද්ද කියලා ඇඟිල්ල දික් කළා. ඉතින් ඒකින්ද තමයි එදා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට වැරදි කියලා එළියට බහැලා. මට ආයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරපු ආණ්ඩුවේ කැබිනට් ඇමතියා ඊට පස්සේ අපිට එන්න කිව්වනේ. මේ ආණ්ඩුවේ අපිට ඒක බාර ගන්න සජාතාත්මක අයිතියක් නැහැ කියලා මම විශ්වාස කරනවා. හැබැයි රට වෙනුවෙන් ඒ ගන්න තීන්දුවක යම් සහයෝගයක් අවශ්‍ය නම් පැහැදිලිවම දෙනවා. අදටත් එතන අපි ඉන්නේ. අපි හෘද සාක්ෂියට අනුව එකඟව වැඩ කරලා තියෙනවා. අපි ඕන කෙනෙක්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපිට හංගන්න දෙයක්වත් නැහැ. අපිට බය වෙන්න දෙයක්වත් නැහැ. එකම දේ අපි අර මහ ජනතාවට උත්තර දෙන්න ඕනේ. මාව පරද්දන්න අපිව දේශපාලනයෙන් ඉවත් කරන්න ඔය කණ්ඩායම බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම උපරිම උත්සාහයක් ගත ඡන්ද කාලේ. ගෙයින් ගෙට ගිහිල්ලා ප්‍රාදේශ සභාව එක මන්ත්‍රී කෙනෙක්ට වැඩ කරන්න දුන්නේ නැහැ. පළාත් සභාව එක මන්ත්‍රී කෙනෙක්ට වැඩ කරන්න දුන්නේ නැහැ. අපේක්ෂකයෝ සියලු දෙනා ඉතුරු අපේක්ෂකයෝ ඡන්ද දෙන්න එපා කියලා ගියා. බැසිල් රාජපක්ෂ ගාලු ඇවිල්ලා සියලු දෙනා කැඳවලා ඡන්ද දෙන්න එපා කිව්වා. හැම එක්කෙනාට බය කරා. මාව පරද්දන්න ඕන නම් විශේෂ අපේක්ෂකයෝ දැම්මා. එහෙම කළත් මට ඡන්දෙ දීපෝ 85000ක් ඉන්නවා ගාල්ලේ. එතකොට මම අන්න ඒ කට්ටියට උත්තර දෙන්නේ. ඒ වගේම රටේ ඉන්නවා. මට ඡන්දෙ නොදුන්නත් ගාල්ලේ ඉන්නවා ඒ වෙලේ ඡන්දෙ නොදුන්නත් අපි ගැන විශ්වාසය තියපු කණ්ඩායමක්. ඒ කණ්ඩායමට ගැලපෙන ආකාරයට හැසිරෙනවා ඇරෙන්න අපි මේ කාගේවත් මොකද අපි එච්චර මේ ඉමැචුව ඒ කියන්නේ එච්චර මේ දේශපාලනයට ආගන්තුක කට්ටිය නෙමෙයි කවුරු හරි එක්ක පෞද්ගලික තරහක් හරි අපිට මොකක් හරි ලැබිච්ච නැති එකක් හින්දා ඒකට වෛරයෙන් අදහස් ප්‍රකාශ කරන්න තරම් අපි තුට්ටු දෙකට වැටලා නැහැ. මේ ජනාධිපති වුණත් හරි දෙයක් කරනවා නම් අපි ඒකට සහයෝගය දක්වනවා. මට පුංචි බාධා කිරීමක් කරන්න ඉඩ දෙන්න. රටේ අර්බුද නිර්මාණය වෙලා තියෙන කාල සීමාවක ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන කාල සීමාවක මීළඟට ඇඟිල්ල දික් වෙන්නේ විශේෂ අමාත්‍යවරයාට. අපේ රට අමාත්‍යාංශ වශයෙන් හදන්නට ඕනි කොහොමද කියන ඒ සැලැස්ම ගැන කතා කරමු. මේ විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි කතා කරමින් රටේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන අර්බුද දේශපාලනික අර්බුද කොහොමද විසඳාගන්නේ කියන කාරණා පිළිබඳව දැන් අපේ රටේ වර්තමානයේ අර්බුද රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. මම වැඩසටහන ආරම්භයේදී සඳහන් කළා වගේම මේ වෙලාවෙත් අපේ රටේ ජනතාව ඉන්ධන පෝලිං වල ඉන්නවා, ගෑස් පෝලිං වල ඉන්නවා, අමාත්‍යාංශ රැසක ගැටලු තියෙනවා. මේ විදිහට රටේ යම්කිසි අර්බුදයක් නිර්මාණය වෙද්දී පළවෙනි ඇඟිල්ල දික් වෙන්නේ ඒ අදාළ ශේෂ්ත්‍රයේ අමාත්‍යාංශයේ බාර විශේෂ අමාත්‍යවරයාට සහ ඒ අමාත්‍යාංශයට. මම කිව්වොත් ඔබතුමන්ට අවස්ථාවක් දුන්නොත් අමාත්‍යංශ ඔක්කොම ටික එකට තියලා මෙතනින් එක අමාත්‍යංශයක් තෝරගෙන මේ අමාත්‍යංශය ගොඩ දාලා පෙන්වන්න කියලා රටේ වැඩිපුරම අර්බුදකාරී මොකක්ද ඔබතුමා තෝරගන්න අමාත්‍යංශය සහ කොහොමද මේ අමාත්‍යංශය ගොඩ දාන වැඩපිළිවෙල මේ රටේ වර්තමාන සිද්ධිත් එක්ක බලලා මේමයි ප්‍රධානම මිනිසුන්ගේ අද තියෙන ප්‍රශ්නේ පළවෙනි දේ බලශක්තියනේ. බලශක්තිය පිළිබඳ ප්‍රශ්නය විසඳීම තමයි මොන අභියෝගයවත් අපිට සිද්ධ කරන්න වෙන්නේ. බලශක්තිය ඇතරම මම අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ අපි ආරම්භ කරපු ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නා නම් මෙලහට කරලා නැවතුවා නම් මේ ප්‍රශ්න බොහෝ දුරකට අපට සමනය කරගන්න තිබුණා. නමුත් දැන් ඒක උනේ නැහනේ. මේක තියෙන කෙටි කාලීනව විසඳන්න තියෙන දේ. ඉස්සෙල්ලා කරන්න තියෙන. කෙටි කාලීනව කරන්න නම් බලශක්ති ප්‍රශ්නය කියන්නේ ඩීසල් පෙට්‍රල් භූමි තෙල් ඒ ටික තියෙන්න ඕන. ඒතකොට මේ ටික ගෙන්න ගන්න නම් සල්ලි තියෙන්න ඕන. එහෙම නැත්නම් ගුඩ්විල් එකක් තියෙන්න ඕන. අපි ඉතිහාසය හැමදාම ශ්‍රී ලංකා විශේෂම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩු තියෙනකොට බලශක්ති අර්බුදයක් වුණා නම් අපිට මැද පෙරදිගෙන් ඒ ප්‍රශ්නයට විසඳුම දීලා තියෙනවා. ඉතින් අපි විශ්වාසය ගොඩනගා ගැනීමට කෙසේ හෝ කටයුතු කළා. මම හිතා මට මෙතන අභියෝගයක් තියෙනවා මේ තියෙන තත්ත්වයක් එක්ක ඒ විශ්වාසය අපිව විශ්වාස කරන්නේ නැති මට්ටමට ගෙනල්ලා තින්නේ දැන් හැසිරීම තුළ මේ රජේ අවුරුදු දෙකකවත් ක්‍රෙඩිට් වලට මේ බලශක්ති ලබා ගැනීම ඩීසල් පෙට්‍රල් විශේෂම ක්‍රූඩ් ඔයිල් ලබා ගැනීම කටයුතු කරන්න ඕන කඩිනමේ. ඒ තුල අපිට පෙට්‍රල් ටික එනකොට ඩීසල් ටික එනකොට භූමි තෙල් ටික එනකොට දැවි තෙල් ටික එනකොට මේ විදුලි බල ප්‍රශ්නේ විසඳෙනවා. ඒ ප්‍රශ්නේ විසඳෙනකොට ඒ ප්‍රශ්න දෙක විසඳෙනකොට සංචාරකයෝ එන්න ගන්නවා, කර්මාන්ත ක්‍රියාත්මක වෙනවා, ආයෝජකයෝ එන්න ගන්නවා. එතකොට අපේ රට දුවන්න ගන්නවා. ඉතින් ඒක තමයි
ඉමීඩියට්ලි විසඳන්න ඕන. ඊට පස්සේ දැන් අද අපේ ගොඩ බාන එක දැන් දැනුත් කොච්චර ඩෙමරේජස් ගෙවනවද? බට නල පද්ධතිය ක්‍රොස් කන්ට්‍රි පයිප්ලයින් එක ටෙන්ඩර් කරලා තිබිච්ච එක කරේ නැහැ. දැන් දවස් 7ක් විතර යනවා ගොඩ බාන්න. දවසෙන් ගොඩ බාන්න පුළුවන් වෙන විදිහට දවස් 2කින් ගොඩ බාන්න පුළුවන් නල පද්ධතිය ඉක්මනටම සකස් කරන්න. විශාල මුදලක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. දන්නවනේ ගණන් ඩෙමරේජ් කොච්චර ගෙවනවද කියලා ඩොලර් වලින්. ඒක අපි එක කරන්න ටෙන්ඩර් කරලා තිබ්බේ මම ඇමතිවරයා හැටියට අස්සෙනවා. නමුත් ඒක පසුව ආපු කට්ටිය කරේ නැහැ. මොකද ඒක නොකර ඉන්න තාක් කල් අර ඩෙමරේජ් පිළිබඳ වෙනම බිස්නස් එකක් තියෙනවා. ඊට පස්සේ රිෆයිනරි එක. අපේ ලෝකෙ දැන් ගන්න සිංගප්පූරුවේ තෙල් බින්දුවක් නැහැ. හැබැයි රිෆයිනරි 7ක් 8ක් තියෙනවා. අපි තෙල් ගන්නේ සිංගප්පූරුවේ. අපේ මේ අවුරුදු 50 ගාණක් වෙච්ච රිෆයිනරි එකක් තියාගෙන ඒක අප්ග්‍රේඩ් කරන්න. හයිඩ්‍රෝ ක්‍රැකර් එකක් දාලා කැපැසිටි එක වැඩි කරන්න. ඒකට යන්නේ නැහැ. ඒ දවස්වල 2.1 බිලියන් ගිය දැන් තවත් වැඩි වෙලා ඇති. ඒකේ ආදායම ඒකෙන් ඒ ගානට එදා අපි රියල් ෆිගර්ස් දාලා බලලා බැලුවා. ඒ විදිහට අප්ග්‍රේඩ් කරොත් එහෙම දියුණු කරොත් එහෙම වැඩි දියුණු කරොත් එහෙම 2.1 බිලියන් දාලා සාමාන්‍යයෙන් ආදායම ගන්න පුළුවන් ඩොලර් මිලියන 400ක්. ඩොලර් මිලියන 400. රුපියල් නෙමෙයි. ලංකාවේ හැම බිස්නස් එකක් නැහැ. මම මේ හිතලුවක් කියනවා නෙමෙයි. ඒක ගත්තා නම් අවුරුදු 4න් 5න් 6න් ගෙවල ඉවරයි. අද ලංකාවේ විශාල ආදායමක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපි කැපැසිටි එක තව වැඩි වෙන ආකාරයට රිෆයිනරි 2-3ක් මේ ආයෝජකයන්ට දීලා හදලා තිබුණා නම් අපිට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. රට ඇතුලේ තියෙනවානේ. ඉතින් ඒකින්ද ඒවට අනිවාර්ය ඊට පස්සේ LNG. දැන් LNG එක අර මොකද්ද ෆෝට්‍රස් නිව් ෆෝට්‍රස් කියලා එකකට ගිහිල්ලා රෑ අස්සම් කළා. ඒ වගේ මේ ප්‍රශ්න අපේ LNG ටික උකහා ගන්න අවශ්‍ය කරන ආයෝජකයෙක්ගේ. මම ඇමතිවරයා ඉන්න කාලේ කම්පනි මල්ටිනේෂනල් කම්පනීස් 11ක් ආවා. ආවේ අරගන්න නෙවෙයි බිඩින් වලට. ඒතකොට ඒවයි ආර්ථිකය භාණ්ඩාගාරය ලංකාවේ භාණ්ඩාගාරය වගේ 50 ගුණයක් 75 ගුණයක් වගේ වත්තා. ඒ වගේ කට්ටිය සම්බන්ධ කරගෙන අපි උකහා ගැනීම කරා නම් අපිට එක පැත්තකින් උකහා ගන්න පුළුවන් අපේ ගෑස් ඒ අතර සප්ලයි එක දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල්ට අපි එන්න ඕන. ඉතින් ඒක තමයි මම දකින්නේ මේ බලශක්ති අර්බුදයට. ඊට පස්සේ සෝලාර්. දැන් අදටත් දැන් මේ ප්‍රායෝගික වෙන්න එපයි. දැන් අපි ඇත්තටම පෞගිය මේ පනතට අතීස්සුවේ වෙන මොකුත් ඉඳලා ඒක අඩුපාඩු තියෙනවා. නමුත් මේ හැමදාම හිර වෙලා තියෙන ප්‍රශ්නය මේ හිරුවෙලියෙන් සුළඟෙන් මේ රටේ විදුලිය නිෂ්පාදනය කිරීමට යම් වැඩ පිළිවෙලක් කඩිනමින් කරන්න ඕන. අද අපිට විදුලිය නොමිලේ ගන්න පුළුවන් විදුලිය තියෙද්දි හදා ගන්න පුළුවන් ඒකට වැඩ පිළිවෙලක්. ඉතින් අද ඒක දැන් මේ බිත්තියට හේතු වුණාම නේ කරලා තියෙන්නේ. අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. කොච්චර අනුමැති දුන්නත් වැඩක් නැහැ. මේ පැනල්ස් ටික ගේන්න ඕන පිට රටේ. බැටරි ගේන්න ඕන පිට රටේ. ඉතින් මේ වගේ මේ ප්‍රශ්නෙට විසඳුම තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කළා නැහැ. ඒකට අවශ්‍ය කරන නීති රාමුව හරි ගැස්සලා නැහැ. මම මේ ඔය LNG වෙනස් කිරීම සඳහා අපි නීති සකස් කරා. මම ආරම්භ කරපු එක මේ ගමන් පිළ ඇමතුමා ආවට පස්සේ තමයි ඒක සම්මත කරගත්තේ. ඒක ලේසි වැඩකුත් නෙමෙයි. මොකද අන්තර්ජාතිකව මට සිද්ධ වුණා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් මේ ගිහිලා විශේෂ පුහුණුවක් ලබා දෙන්න. වර්තමානයේ තියෙන නීතිත් එක්ක ඔබතුමා ඔය කියන වැඩ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් වටපිටාවක්ද තියෙන්නේ? නෑ, සමහර දේවල් නීති තියෙනවා. ඒවා වෙනස් කරගන්න ඕනේ. ඒවා ප්‍රශ්න නෙමෙයි කරන්න. ඒ වගේ මේ නීති පිළිබඳ දැනුම තියෙන පුද්ගලයෝ. මොකද මේවා අපි අන්තර්ජාතික ප්‍රභාවයට කටයුතු කරනකොට අපි දැනුම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පොඩි හිලකින් අපේ රටට විශාල පාඩුවක් වෙන්න පුළුවන්. මොකද ඒ අය ව්‍යාපාරිකයන් ආයෝජකයෙක් එන්නේ තමන්ගේ ව්‍යාපාරයට වැඩිම ලාභය ගන්න හිතාගෙන. අපේ කට්ටියට දැනුම නැත්තම් විශාල ප්‍රශ්න එහෙම වෙච්ච දේවල් තියෙනවා මේ රටට. ඒකින්ද ඒ අපි පුහුණු කිරීම කරන්න ඕන. ඒ අවශ්‍ය සහාය ලබා ගන්න ඕන. මේ සියල්ල කරන්න ඕන. ඒ වගේම තමයි අනිත් ප්‍රශ්නේ තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය. අපිට දැන් අදට නෙමෙයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රශ්නේ එන්නේ අද නෙමෙයි. දැන් දරුවෝ මේ මොට්ට වෙලා අවුරුදු ගාණක් මේ ඉඳලා අපේ තව අවුරුදු 10කින් විතර විශාල ප්‍රශ්නයක් මේ රටට එනවා. ඉතින් අධ්‍යාපනය දැන් බලන්න හැම එක්කෙනාම රට යන්න හදන. හැබැයි අපේ රටේ අධ්‍යාපනය ලබන කෙනෙක්ට රටේ රැකියාවක් ගන්න පුළුවන් ඉස්කෝලේ සාතිකය අරන් අපේ වෘත්තීය පුහුණුව ගන්න කෙනෙක්ට රටෙන් පිට ගන්න පුළුවන්ද? මේ ලොකු ප්‍රශ්න නෙමෙයි. මං එදා ඇමතිවරයා හැටියට ඉන්නකොට අපි ආරම්භ කරා දැන් උදාහරණයකට අපේ දෙනවා NVQ එක. ඒ NVQ එකේ පාඨමාලාවේ කරපු කෙනෙක්ට අපි අවස්ථාව ලබා දෙන්න මේ තීන්දුව කරා. දැන් ඕස්ට්‍රේලියාවට යනවා ටේෆ් එක කරන්න.
අපි නින්වීකුව එක නොමිල දෙනවා ඔන්න සල්ලිදලා ටේෆ් එක කරන්න ටේෆ් එක කරගත්තම යන්න පුළුවන් ඔස්ට්‍රේලියාව ඊට පස්සේ US ක්වොලිෆිකේෂන් එක තියෙනවා ඒක දැන් අපේ උදාහරණයක් NIBM එකට යන ළමයෙක් NIBM සර්ටිෆිකේට් එක ගත්තට එයාට මෙහෙ විතරයි පුළුවන් අපි ඊට වැඩි ගාණක් ඊට පස්සේ කියනවා මේ එයාගේ සබ්ජෙක්ට් නොලෙජ් එකත් එක්ක අපි අවස්ථාව දෙනවා එතනින් එළිය ඔන්ලයින් කරලා US qualification. එතකොට උතන තියෙන ප්‍රශ්නේ තමයි චන්දින් වීරකොඩි මහත්මයා ඔබතුමා විශාල සැලැස්මක් ඉදිරිපත් කරා මට අමාත්‍යාංශ දෙකක් ගැන ඔබතුමා සඳහන් කරා අපි වැඩසටහන අවසාන භාගයේ ඉන්නේ මේ ප්‍රශ්න ටික ඔබතුමාගෙන් අහන්න ඕනේ. දැන් ක්‍රියාත්මක කරන්න පුළුවන් සැලැස්මවල් තියෙද්දී මේක ක්‍රියාත්මක නොවෙන්නේ වැරද්ද කාගේද? මට ඍජුවම කියන්න වැරද්ද තියෙන්නේ කොතනද? වැරද්ද දැන් තියෙන්නේ මේ පැහැදිලිවම ජනාධිපතිගේ ප්‍රධාන වැරද්ද. එතුමා දැනගන්න ඕන වගකීමක් දීලා තියෙනවා 69 ලක්ෂ එතුමා දැනගන්න ඕන. දැන් අපිට කවදාවත් අඩුම තන්නේ අපි ආණ්ඩුවේ ඉඳලා අපි මේ එළියට ඇවිල්ලා විවේචනය කරනකොට මෙහෙම වෙනවා කියලා. නිකමට ටෙලිෆෝන් එක කතා කරලා තමුසෙට පිස්සු දෝයි මේ පිස්සු කතා කරනවද කියලා නායකයා අහන්න එපයි. අපිට ගිහිල්ලා පොලිමේ ඉඳලා අපි දැන් සාමාන්‍ය ජ්‍යෙෂ්ඨත්වයක් තියෙන අපි දැන් 4 වෙනිදා මම පාර්ලිමේන්තුවේ. ඔබතුමාලා කිසිම විමසීමක් කරලා නැද්ද ජනාධිපතිතුමා? පිස්සුද? කිසිම විමසීමක්. අපි චන්ද්‍රිකා මැතිණිය එක අපි දැන් මේ කතා වැඩ කරන්නේ 4 වෙනි ජනාධිපතිවරයාත් එක්ක. චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති කාලේ අපිට ඕන වෙලාවක යන්න පුළුවන්කම තිබ්බා. ඒතකොට අපි කනිෂ්ඨ දේශපාලන. මහින්ද මහත්තයා ඉන්න කාලේ යන්න පුළුවන්. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඕන වෙලාවක ගිහලා කතා කරන්න පුළුවන් වුණා. ඔය මෙතුමා කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඉතින් එහෙම රටවල් ගෙනියන්න බෑ. වැඩසටහන අවසාන භාගයට අපි ළඟා වෙනවා. මට කියන්න මම වැඩසටහන අවසානයේ අරගෙන යනවා. අපි කියමු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අද පස්වරුවේ අද හවස් වෙද්දී ජනාධිපති ධූරයෙන් ඉවත් වෙනවා. හු විධායක බලතල අයින් කළා ජනාධිපති ධූරයෙන් හු ඉවත් වෙනවා. මොකක් වෙයිද අපේ රටට? නෑ පුද්ගලයෙක් ඉන්නවද? නෑ පුද්ගලයෝ නැත්තේ නෑනේ මේ රටේ පුද්ගලයෝ අවශ්‍ය තරමක් ඉන්නවා. ජනාධිපති ධූරයේ මේ වෙලාවේ වාර ගන්න සුදුසෙක් ඉන්නවා. මේ වෙලාවේ බාර ගන්නත් ඕන තරම් කට්ටිය ඉන්නවා. මේක කරන්න බැරි කමක් නෙමෙයි. මේක ගොඩනගන්න බැරි රටක් නෙමෙයි. මේ රටට පැහැදිලි නායකත්වයක් සහ වැඩපිළිවෙලක් නීති රාමුවක් තියෙනවා නම් අපි විනිවිද පෙනෙන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කරන රටක් හැටියට මෙතන මේ ජාතිවාදය හරි ආගම්වාදය හරි වෙන බෙදිලි හරි පවුල් බලය හරි ඒවා නැති තැනක් හැටියට පෙන්눔 කරනවා නම් අපේ අනන්‍යතාවය තියාගෙන අපි පැහැදිලිවම අපේ ජාතික මේ අනන්‍යතාවය අපේ මේ ඒකීයභාවය ඒවා තියාගෙන ජාතික ආරක්ෂාව සහතික කරගෙන මේ රට ඉස්සරහට ගෙනියන්න ඉතාම පහසුවෙන් පුළුවන්. අපට තියෙන සම්පත් අපේ පිහිටීම අපි මේ කිසිවකින් ප්‍රයෝජන අරන්නේ නැහැ. දැන් මම ඉත පොඩි කෙටියෙන් කතා කරන්න. අපි මාළු අල්ලන්නත් සැටලයිට් ඉමේජස් භාවිත කරා. මම කිව්වේ දැන් අපි LNG ගන්න සැටලයිට් ඒ තාක්ෂණය භාවිත කරලා LNG තියෙනව හොයාගත්තා. මේ රටේ තියෙන මැනික් ටික තියෙන තැන් අද මැප් අවුට් කරන්න තාක්ෂණය ගෙනත් තියෙනවා. ඒක එක්කෙනා පෞද්ගලිකව හොරාට ගෙනල්ලා වෙන දේවල් කරපු බව ඔක්කොම රටම දන්නවා. හැබැයි අපි මැනික් හරන්නේ කොහොමද? ගිහිලා උදැල්ලෙන් හරි අර මේ මැෂින් දාලා මේ හරනවා. කොතන තියෙනවද කියලා කවුද දන්නවද? අපේ තියෙන මිනරල් ටික, අපේ තියෙන ෆොස්ෆේට් ටික, අපේ තියෙන ඒ khනිජ සම්පත් තියෙන්නේ ඒ නිදිය හරියට කොච්චර වටිනවද? ඒවට තාක්ෂණය ගෙනත් තියෙනවද? ඇයි මේවට වැලියු ඇඩ් කරන කර්මාන්ත හදන්නේ නැත්තේ? වෙන ප්‍රශ්න. අපි හිතමු දැන් ඔබතුමා ඔය කියන සැලැස්මවල් සියල්ලක්ම ක්‍රියාත්මක වෙනවා කියලා අපි හිතමු ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න ඕනි කාරණේ අපේ රටේ වර්තමානයේ අර්බුද රාශියක් තියෙනවා. ආර්ථික අර්බුදයක් තියෙනවා, ඉන්ධන අර්බුදයක් තියෙනවා, ඒ වගේම ආහාර අර්බුදයක් ගැන කතා කරමින් සිටිනවා. මේ වගේ කාල සීමාවක් ඇතුලේ ඔය කියන වැඩ සැලැස්මවල් ටික ක්‍රියාත්මක කරද්දී රටේ ජනතාවට අර බොහෝ දෙනෙක් කියනවා වගේ දුක් විඳින්න සිද්ධ වෙයිද ඉස්සරහට? මේමයි අනිවාර්යයෙන්ම මේ විදියට ගියොත් නම් මහා විනාශයක්, දුක නෙමෙයි මහා විනාශයක් වෙනවා. ඒකේ තමයි පළවෙනි දේ පෙට්‍රල් ඩීසල් සහ විදුලිය ඒ ටික ලැබෙනවා සහ පෝර බෙහෙත් නම් ඕන කොහෙන් හරි ආධාර දෙය අර ඔබතුමාගේ මිලියන 5ක් දුන්නා අනිත් එක බෙහෙත් මං හිතන්නේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒක පිනට දෙන දෙයක්නේ. ඒක කොහෙන් හරි කවුරු හරි දීලා යයි. පෙට්‍රල් විදුලිය පෙට්‍රල් කියන්නේ ඩීසල් ඇතුළු විදුලිය පෝර මෙන්න මේ තුන ඉතාම ඉක්මනට සපයා දීම රජයේ වගකීමක්. එතකොට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දේශපාලන චරිත බොහෝමයක් අද ඉදිරියට අවිල්ලා කියනවා අපේ රට අගාධයක තියෙන්නේ මේ අගාධයෙන් ගොඩ ගන්න නම් රටේ ජනතාව කැපකිරීමක් කරන්න ඕනි. ආහාර අර්බුදයක් එනවා ගිවත් ඒ පුළුවන් දේවල් වගා කරන්න, කොස් කන්න, දෙල් කන්න, වාහන වල යන්න එපා, පයින් යන්න, බයිසිකල් යන්න කියලා දේශපාලඥයෝ අවිල්ලා රටේ ජනතාවට කියනවා. මේ අර්බුද රටේ ජනතාව නිර්මාණය කරපු අර්බුද නෙමෙයි. එහෙනම් එකටම ඒ කියන දේශපාලඥයෝ ගිහිල්ලා තමන්ගේ ඉඩම් වල කොස් දෙල් පොල් වවාගෙන වාහන ටික අයින් කරලා පයින් යන්න පුරුදු වෙලා, බයිසිකල් වලින් යන්න පුරුදු වෙලා දේශපාලන චරිතත් ඒ වගේ පිළිවෙතකට එන්න ඕන නෙමෙයිද?
පැහැදිලිවම දේශපාලඥයා විතරක් නෙමෙයි නිලධාරී හමුදාව. දැන් මේ රටේ ත්‍රස්තවාදයක් නැහැනේ. අනවශ්‍ය විදියට මේ වැඩියෙන්ම දැන් බෑකප් අරන් යන්නේ හමුදාවේ. අනවශ්‍ය විදියට වාහන පාවිච්චි කරන්නේ. අනවශ්‍ය විදියට මුදල් පාවිච්චි කරන්නේ. මේවා සියල්ල මොකද අපිට මේ බය කතාවකින් ඉන්න බෑනේ. ඇත්ත ඇති විදියට අපි කියන්න වෙනවා. කොහෙද නාස්තිය තියෙන්නේ? ඒ සියල්ල නවත්තන්න ඕනේ. අපි හැමදෙනා මේ අපේ රට මේක මේ කාටවත් පවුලකටවත් කාටවත් අයිති නෑ. ඒක අනිත් එක දේශපාලකයන්ට විතරක් ඇඟිලි දික් කරන්න එපා. මේ විනාශයට වග කියන්න ඕන නිලධාරියෙ ඉන්නවා. දැන් ජයසුන්දරයි මේ කබ්‍රාලුයි ගත්ත තීන්දුව මේ ප්‍රධාන හේතු ජනාධිපති ඔලුවවන්නලා තියෙනවා. එතකොට ඒ නිලධාරී පැහැදිලි ඊට පස්සේ නාස්ති කරන විවිධ හමුදා නිලධාරී. දැන් හමුදාවේ ඉන්නේ බය නැති කට්ටියනේ. ඒගොල්ල මේ බෑකප් 5-10 අරගෙන යන්න ඕනේ නැහනේ. අනිවාර්යෙන් යන්න ඕනේ. අපි ඒක මේ වෙලාවේ කරන දෙයක්. ඉතින් ඊට එහා ගිහිල්ලා බයිසිකලෙන් යන්න වෙයි ඉස්සරහට. වැඩසටහන අවසාන භාගයට අපි ළඟා වෙනවා. මට කෙටියෙන් කියන්න අවසානයේදී රටේ මහ ජනතාවට මොකක්ද කියන්න තියෙන්නේ? මහ ජනතාවට ඇත්තටම කියන්න තියෙන්නේ රජයක් හැටියට රටක් හැටියට ඊටාම අපි අසරණ වෙලා ඉන්නේ. මේ මොහොතේ අපි හැම දෙනාටම විශාල වගකීමක් තියෙනවා. අපේ පුළුවන් විදියට පළවෙනි දේ අපි හැම දෙනාම අපිත් ඇතුළුව. දැන් අපි උනත් මේ වෙනදට වඩා බොහෝම අපේ වත්තේ මම වවනවා. මම මේ වවන්න ගත්ත අදියේ නෙමෙයි. මම මේක අවුරුදු එකමාරකට දෙකකට කලින් ඉඳන් මම මේ Facebook එකේ දාලා මේක පටන් ගන්න නැත්තම් විනාශ වෙනවා කියලා කිව්වා. තමන්ගේ හිසට තමන්ගේ අතම තමයි සෙවණැල්ල වෙන්නේ මේ යන විදියට ගියොත් මේ කණ්ඩායම තවදුරටත් දිගට හිටියොත්. ඒක තේරුම් අරගෙන අපි වෛර කර ඉඳලා වැඩක් නැහැ. අපිට දරුවෝ ඉන්නෝ රටේ දරුවෝ ඉන්නෝ. අපි ඒ දරුවෝ නොමග යවන්නේ නැතුව වෛරයෙන්වත් මේ කුඩු කිරීමෙන්වත් කවුරු හරි දේපල විනාශ කිරීමෙන්වත් මොකුත් අපිට ඉදිරියක් ගැන හිතන්න බෑ. අපි සංගමයෙන් යුතුව ඉවසීමෙන් මේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට අපිට ලබා දෙන්න පුළුවන් දායකත්වය ලබා දෙන්න කියන එක තමයි ඉල්ලන්න තියෙන්නේ. ඒ අතරෙම මේ වෙච්ච වැරදි තේරුම් අරගෙන බුද්ධිමත්ව පැහැදිලිව රට ඉදිරියට ගෙන යන්න පුළුවන් කණ්ඩායමක් පිළිබඳවත් තීරණය කරගන්න සිද්ධ වෙයි ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියක් ගැන හිතනවා. මේ මොහොතේ මට කියන්න තියෙන්නේ කරුණාකරලා ඔබ නාස්තිය යම් නාස්තියක් තියෙනවා නම් ගෙදර විදුලි බුබුලක් හරි නිවන්න පුළුවන් බුබුලක් වහගන්න, කෑම නාස්ති තියෙනවා නම් ඒව නැති කරගන්න, තමන්ගේ ගෙදර තියෙන මේ වාහනේ අනවශ්‍ය විදියට යනවා නම් අවම තරමේ ෆ්‍රිජ් එක අරින වාර ප්‍රමාණය පවා අඩු කරගෙන අපිට එතෙන්ට එන්න. එහෙම තමයි ජපානයේ වැටිච්ච වෙලාවේ දිනුනේ. එහෙම තමයි කොරියාව දිනුනේ. එහෙම තමයි වියට්නාමයේ වැටිච්ච වෙලාවේ දිනුනේ. ඉන්දියාව 1991 වැටිච්ච වෙලාවේ දිනුනේ. ඒ හින්දා අපිට ගොඩ එන්න පුළුවන් ජාතිය. අපිට පැහැදිලිවම මේ රටේ ලෝකේ ඉහළම ආර්ථිකයක් තියෙන ජාතියක් බවට පරිවර්තනය වෙන්න අවශ්‍ය කරන සියලු සාධක තියෙනවා. ඒ නිසා ආත්ම ශක්තිය තියාගෙන අපේ දරුවන් රැක ගන්න කියන එක තමයි මේ මොහොතේ කියන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. වැඩසටහන අවසානයක් මම ගෙන ඒම අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මොකද බොහොම හිතට දැනෙන සා කාලෝචිත අවසානයක් අපගේ ප්‍රධාන ආරාධිත අමුත් අද ගෙනාවා. ඉතින් අපිට වගකීමක් තිබෙනවා. අද අපි මේ යන ගමන අපේ පසුපසින් එන පරම්පරා එකක් දෙකක් තුනක් හතරක් විතරක් නෙමෙයි පරම්පරා ගණනාවක් බලාගෙන ඉන්නවා. ඒ නිසා පසු පරම්පරා ගැන හිතමු, ඉදිරි පරම්පරා ගැන හිතමු. ඒ වෙනුවෙන් වගකීමක් අරන් වැඩ කරමු. වගකීමෙන් වැඩ කරලා අපේ රට නැවතත් සුන්දර රටක් බවට පරිවර්තනය කරගමු කියන ප්‍රාර්ථනාවත් එක්ක ටොක් 24 50 වෙනි වැඩසටහන නිමවට පත් කරන්නම්. තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත ටොක් 24 සංවාදයකින් අපි නැවතත් හම්බෙමු.